වර්තමානයේ කියන්නේ අතීතයේ ප්‍රක්ෂේපණයක්. ඒ ප්‍රක්ෂේපිත අතීතයේ මෑත කාලයේ ඉතිහාසය බලන්න. එහි නොමැකෙන සටහන් ලැබූ පුද්ගලයන් නිරන්තරයෙන් ඔබගේ වෙත ගැටෙමි. ඔවුන් ඔබව ආමන්ත්‍රණය කරවි. එසේ අපේ හදවතට ආමන්ත්‍රණය කරන ඔහු අපි අමතමු සේකර ලෙසින්. මහගම සේකරයන්න් නමින්. ඒ සේකර නාමයේ ඉදිරියේ ඉංජිනේරු පීඨ අපේ උපහාරයේ පිටර දිනය. අදයි. සේකර අභිනන්දනවල අදයි. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා කලා මංගල්‍ය වූ මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය වලට සමගාමීව ඉංජිනේරු පීඨයේ කලා කවය සංවිධානය කරනු ලබන ඔබේ නම සේකර ප්‍රණාමවල මෙයින් ආරම්භන වගයි. ඊ අභිනන්දනය පුදන්නට අප හා එක්ක ඔබ සැම සිරසි නම පිළිගන්නා අතරම අද දින මේ සොඳුරු හෝරා කිහිපයේ ආරම්භය සන්තුවන් කරනවා මංගල ප්‍රදීපේ දල්වාලන්නට මම ඉතා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මැතිතුන්ට ඉංජිනේරු පීඨයේ පීඨාධිපති SBS අබේකෝන් ගුරු පියාණන්ට ඉංජිනේරු පීඨ කලා කවයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාකාරික ජනක විජය කුලසූරිය ගුරු පියාණන්ට පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යාංශයේ අංශාධිපති විජිත නානායක්කර ගුරු පියාණන්ට ඒ වගේමයි ලලිත කලා අධ්‍යනාංශයේ කතිකාචාර්ය මනෝජ් අලවතුගොඩ ගුරු පියාණන්ට ඒ වගේම ඉංජිනේරු පීඨයේ අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් MPR රණවීර ගුරු පියාණන්ට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. එසේම මහා ශිෂ්‍ය සංගමේ සභාපති දුෂ්මත් අබේසිංහ සොයුරාට ඉංජිනේරු පීඨයේ සභාපති සමිත නාරංගන සොයුරාට සාහිත්‍ය අනුකමිටුව වෙනුවෙන් එහි සභාපති රංගන සෙනවිරත්න සොයුරාට සහ ඉංජිනේරු පීඨ කලා කවයේ වත්මන් සභාපති ජනක මාරසිංහ සොයුරාට නිර්මාණවල රසය සුවඳ විඳින්නටයි අද අපි මේ කාර්මික වී සිටින්නේ. ඉතින් එවන් වූ සොඳුරු මිනිසෙකුගේ එවන් වූ මහා කලාකරුවෙකුට පුෂ්පෝපහාර දක්වා මේ උළෙල ඇරඹීම නුසුදුසු දෙයක් නොවේ. ඒ නිසාවෙන්ම ඒ සඳහා ගෞරව ආරාධනය ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති සොයුරාටත් ලේකම් සොයුරියටත් මේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන්නට. ජාතියේ අභිමානයත් දේශයේ ස්වයංපෝෂිතභාවයත් පිළිබිඹු කරන ගේය පද නිර්මාණ රාශියක් සිංහල ගීත ඉතිහාසය තුළ හමු වෙනවා. ඒ ගීත අතරින් නිර්මාණ ගුණයෙන් අර්ථ සම්පත්තියෙන් ශ්‍රවණ මාධුර්යයෙන් ඒ සියල්ලටම වඩා සුගායනයේ ශක්්‍යතාවයෙන් අග්‍රගණ්‍ය වූ කලා නිර්මාණයක් ලෙසට මහගම සේකරයාණන්ගේ රත්නදීප ජන්මභූමි ගීතය හැඳින්වුවොත් මා හිතන්නේ මානෙවැරදි. මේ මුළු ගීතය තුළම ගැබ් ඇත්තේ අපගේ ප්‍රෞಢාභිමානයයි. මේ ඡාය භූමිය තුළ මාණික්‍ය වී අද මතුවන්නේ එදා අප හෙළ විරුවන් හෙළු රුහිර විඳුමේ. මහා ගංගාවන් මතින් සින්දූපයන් මතින් හමායන සුළඟින් ගැබ් ඇත්තේ ඕන් හෙළු ප්‍රාණවායුවමයි. මේ මුල් ගායනය හෙළ ගීත කලාවේ මහා ගාන්ධාරවයන්න් පණ්ඩිත් අමරදේවයන් විසින් අද දිනේ ඉංජිනේරු පීඨයේ අපේ සොයුරු සොයුරියන් සූදානම් එය ගයන්නට ඔබ වෙනුවෙන්
රත්නදීප මාගමසේකරයන්ගේ කවියේ වස්තු බීජය විවිධාකාරයි. පිටකය සමීප සමාජ අත්දැකීමක්. තවත් පිටකය ආශ්චර්යවත් සෞන්දර්යාත්මක දැක්මක්. එහෙව් සෞන්දර්යාත්මක දැක්මක වූ ගුප්ත රූප සෞන්දර්ය සංකල්ප රූප මාලාවක් මගින් දැක්වීමෙහිලා කතෝරය ඇතුළත තිබූ ශක්්‍යතාවය මීළඟ ගීතයෙන් මොනවට පැහැදිලි වෙනවා.
ඔබගේ නීල වර්ණ වූ කේශ කලාපය පුලිඟුවන් දිගුලෙත් සංගල විදහා කෝලෙ නොවි විමානයෙන් බසිනු මැනවි රූබර ස්වර්ණමාලියේ අමරදේව මහගවසේකර සුසංයෝගයේ නිම වුණු බිහි වුණු අප්‍රගණ්‍ය තවත් කලා නිර්මාණයක් අද දින ඔබ හමුවට ගෙන එන්නේ විජිත්‍රයේ දයාබර සහෝදරයන්. बसीनु मैनवी स्वर्णमालिये रूपर स्वर्णमालिये स्वर्णमालिये
ස්වභාව සෞන්දර්යය නිරූපණය කරන්නේ ඔහුගේම සරල බසිනුත් සරල රීතියකිනුත් මනා සංවිධිත බවකින් යුතුවත් නිරූපණය කෙරෙන්නා වූ සිත්තම් කොට දක්වන්නා වූ සිත්තමකින් පවනම් ඔබට මොහොතකට වැටහෙවි. සීකරයන් මේ සිත්තම් කරන්නේ ගැමි සොඳුරු වටපිටාවක සිත්තමකි. ඔබත් මමත් ඔහුගේ මනෝලෝකයට මොහොතකට කැඳවා යාමට සීකරයන් සමත් වනු ඇත. ඔහුගේ නිර්මාණ විටක දාරක ප්‍රේමය ස්මතු කරනවා. තවත් විටකය ස්වභාව ධර්මය බොහොම අපූර්වට වර්ණනා කරනවා. ඇතැම් විටකය ස්ත්‍රී පුරුෂ රූප සෞන්දර්යය මොනවට පැහැදිලි කරනවා. මේ ගීතය අයත් වන්නේ ඉන් කවරකටද? මා ප්‍රිය රසික හිතවතුනි, මා එය ඔබට කියන්නේ නැහැ. මේ ඔබේ වාරය ඒ පිළිබඳව සිතා බලන්න. ජනකවිය අපේ මුතුන් මිත්තන්ගේ හැකියාවන්හි කැඩපතයි. සමාජ යථාර්ථය. එහෙම ජනකවිය ගීත නිර්මාණකාරයලා යොදා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් ඒ අසිරු කර්තව්‍යය ඉටු කිරීමෙහිලා සේකරයන් තුළ වූ හැකියාව ප්‍රශංසනීයයි. එම හැකියාවට ඔහුගේ සියලුම නිර්මාණයන් මොනවට සාක්ෂි දරනවා. සේකරයන් තුළ වූ නිර්ව්‍යාජ ගැමියා කවියෙකු පමණක් නොවේ. ගීතවත් මිනිසෙක්. සිය ප්‍රියාවිය හිමියෝගේ විප්ලංග ශෘංගාරයේ ගීතවත් කරන මීළඟ ගීතය ඔහුගේ එම හැකියාවන්ට ඔබට සාක්ෂි දරාවි. එසේනම් පිනේ පැතුර හේනට අරගෙන යනවා.
වෙතන්නට අදුමයි ඉපෙනවා මේ වැට විලට නුඹේ කටින් ගී සිරිමද අහන්නට නුඹේ කටින් ගී සිරිමද අහන්නට අවම ගිරව වෙනවා පෙරපුරු අදුර හේනක අරගෙන අනවා ඉලා අදුර නැසේ පිසක පිනවා රටාවියපු අතිරෙක සිරිවෙදනා හිතේ දුකට එතකොට අපි සෞන්දර්ය වර්ණයේදී සේකරයන්න් දැකූ දක්ෂතාවය මා නම් හිතන්නේ ඔහුගේ නිර්ව්‍යාජ ගැමිකම බොහොම අපූර්වවට විදහා දක්වනවා. රඳවාන නම් ගම්පියසේ මහවත්ත නම් ගමේ මහගම සේවකරයන් ජන්මලාභය ලැබුවා. ඔහු කලා දිවියේ තැබූ පියවරක් පාසා රැව් පිළිරැව් දුන්නේ, දෝංකාරය දුන්නේ මා නම් දකින්නේ ඒ ගම්පියසේ චමත්කාරය බවයි. නිසකයෙන්ම. ඉතින් ඒ අපූර්ව හැකියාව විදහා දක්වන මේ ගීතය සඳහා මුල් ගායනය පණ්ඩිත් අමරදේවයන්.
ඊළඟ ගීතයට විභවය සැබවුවා. පූජාජ පූජනීය වූ වන්දනීයාත වන්දනීය වූ අප මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී රූපකාය දුටු සීකරයන්ගේ සිත තුළ හටගත්තේ අපට අද සමාජයට වඩාත්ම ගැලපෙන අදහසක් නොවේද? ජීවිතය නම් වූ නගරේ තණ්හා ආශා මිරිඟුව පසුපස හඹා යන මේ ජීවිතය තුළ ඔබත් මමත් මම්මුලා වෙන්නේ නොවේද? සීකරයන් ඒ බව පසක් කරගත්තේ අවකන බුදුරජාණන් අහස කළ න්‍යාව දුටුවෙන් ඔහුගේ හුදු බව පසක් වූයේ. බුදු පියාණෙනි අවසරයි මා සිත උපන් කැලෑමල ඔබට පුද දෙන්නට. අඳුරු අහස් කුසේ තාරකා හිනෙහෙද්දි ඒ අතරින් මට වැවුනේ ඒ රූපේ. රණින් කලවන්
පුළුල් උරතලාවේ සෞම්‍ය වූ හදවතින් මා විඳිනා සෙනෙහස කෙතරම්ද? එසේ නලකුමරුන්ගේ ආකර්ශනීය වූ උත්තුංග දේහ විලාසය, ඔහුගේ කීර්ති කදම්බය සිහි කරවමින් දමයන්තියගේ ප්‍රේමාවන සිත සීරුවෙන් විවරණය කරන අන්දමේ ගීතයක් මහගම සේකරයාණන් අතින් බිහි වූයේ නල දමයන්ති මුද්‍රා නාටකය සඳහායි. එදා ගත්වහර පුරවහර මෙන්ම ගැමි වහරද මනා කොටගත් මහකම සේකරයාණන්ගේ පද රචනයනුත් ඊටම අවුචිත වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණන්ගේ තනු නිර්මාණයෙන් හා මధుර වූ කටහඬිනුත් උපවත් වූ ඈත කඳුකර හිමවරණි. අද ඔබගේ වින්දනය උදෙසා ඉංජිනේරු පීඨ කලා කවේ අපේම සොයුරියන්ගේ හඬ සත්සන මුසුවේ. ශ්‍රී ලාංකේය ස්වභාවිත ගේය පද රචනා කලාවේ
පසුව ඔබ මා සමග එකඟ වනු ඇත. තිඹිරගේ සිට මලගම දක්වා ජීවිතය පරාමර්ශනය කරමින් දිගහැරෙන්නා වූ ගීතමය රූපකාව්‍යයක් වූ සන්නාලියනි නම් වූ මේ ගීතය ඔබට මට පසක් කර දෙන්නේ සංස්කාරයන් ආත්මය කොට ගත්තේ අනිත්‍යතාවයන් වගම නොවේද? ජීවිතේ නම් වූ දවස ගෙවී යන අතරතුර මේ රූපණය කරන්නේ එහෙව් වූ අතිර අනුක්‍රමයකට ඔබටද මටද මුහුණ පෑමට ඇති බව නොවේද? මහා කිවිඳියක වූ සරෝජා නායකගේ කවියක් ඇසුරෙන් පැවතුනා වූ මේ ගීතය ඒ බව ඔබ සැමට පසක් කර දෙනු නොඅනුමානයි.
සිත කලවන සිත නලවන මන්මත් හැඟුමින් සිත පුරවාලන මං හිතන්නේ විස්තර කරන්න වචන මදි. විස්තර කළ නොහැකිවත් ඒ පිළිබඳ ව්‍යංගා කේ ජයතිලකයන්න් හා මහකම සේකරයන් සුසංයෝගයෙන් බිහි වූ අපූර්ව කෘතියක්. එහි සේකරයන්න් ප්‍රේමණීය හැඟීම විග්‍රහ කරන්නේ බොහොම අපූර්ව ආකාරයකට. ගැඹුරු තරමට සයුරු දිය කඳ තරඟ මතු පිට නිහඬ වන්නේ කලය ජලයෙන් පිරෙන තරමට එයින් එන හඬ අඩුව යන්නේ. ප්‍රේමය පිළිබඳ මානසික හැඟීම් විස්තර කළ හැකි මෙයට වඩා සරල හා විචිත්‍ර වූ ආකාරයක් මේ පිට නම් නැහැ. නිසකේන එහෙව් ප්‍රේමයම දිනාගත නොහැකි වන්නේ නම් නොයසේ නම් එහෙව් ප්‍රේමයම අහිමි වන්නේ නම් පන්ති සමාජයේ කටුක අත්දැකීම් තුළ එය අහිමි කරවන්නේ නම් එය විස්තර කළ හැකි සේකරයන් මේ බොහොම අපූර්වට කළා. ධනේශ්වර සමාජය හා මානසික හැඟීම් වල ගැටීම සාකච්ඡාවට බඳුන් කළ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කළ සේකරයන් මේ ගීතය රචනා කළා. අපි යමු ඒ ගීතය සඳහා. ඈත දිලෙන තනි කරුණ යුගයෙන් යුගයට හදවත් නිල්ල අඳුරු විඳුනා කෙටිය පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන කලි කරුද ඇය අසාර වූ මහ පොළොව මමයි ගලා බසින ගිය දහර අසාර වූ මහ පොළොව මමයි ගලා බසින ගිය දහර යුගයෙන් යුගයට හදවත් සදාකාලික වූ සතුට ඇයයි පාළු අඳුරු අහස මම ඈත දිලෙන තනි කරුණ ඇයයි කැලෑව මැද කටු පඳුර මමයි ඉතිරි වැනෙන මල් කුකුර ඇයයි කැලෑව මැද කටු පඳුර මමයි ඉතිරි වැනෙන මල් කුකුර ඇයයි යුගයෙන් යුගයට හදවත් අඳුරු වේදනා කැපිය ඇයයි පාළු අඳුරු අහස මම ඈත දිලෙන තනි කරුණ ඇයයි පොළු උඩට හැරෙන්නේ කුසෙහි පුතොට නිදේ යහන සදන්නයි පළල වූ
කුල පටු ඉඟට ලැබෙන්නේ. නියම කලට තන කිරට හැරෙන්නයි නහර පුරා ලේ දහර දුවන්නේ. පුතෙකු නොමැති කල ඒ කිරි ලේමයි සිරුර දවන විස බවට හැරෙන්නේ.
මහගම සේකරයන් පිළිබඳ ඔබ සිතන්නේ කුමක්ද? මේ ඒ සඳහා යොමු වෙන කාලයයි. මා සිතන්නේ ඒ සඳහා ඉතාමත් සුදුසුම් පුද්ගලයෙක් මා ඉදිරියේ සිටිනවා. පෙරත්න විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති SBS අබේකෝන් ගුරු පියාණන් එතුමාණන් ඉංජිනේරු විද්‍යාලයේ කෙළපැමිණෙකුවත් අපූර්ව කලාකාරයෙක්. අපි එතුමාගෙන් අසා දැනගනිමු. ගුරු මේක ඉතාම සතුට කාරණයක් අද දවසේ මේ ප්‍රවෘත්ති මූලික ප්‍රණාමෝලල ඒකට මූලික වශයෙන්ම මගේ හේතුව පළවෙනි හේතුව ආත්මార్థකාමී හේතුව. මොකද මම මහගමසේකරයන්ගේ රසිකයෙක් හැටියට මම හඳුනාගන්න කැමති මම විශ්වාස කරනවා පෙරට විවේචක ක්‍රමගන්නේ කලාකරුවා මහගමසේකරයන් කියලා. ඒක නිසා මට වෙනම සතුටක් දැනෙනවා එතුමා නිලුම්වැනි ප්‍රසංගයක් සංවිධානය කිරීම ගැන. දෙවෙනියට මහගමසේකරයන් අපේ ගැමි අභිරාජ ගැමි සංස්කෘතිය සහ ආගම පිළිබඳව කරන ඉදිරිපත් කරපු සමාජ දර්ශනය අද අපිට එදාට වඩා වැදගත් බව අපි හැමෝටම තේරෙනවා. එම දර්ශනය අපි ඉගෙන ගන්න යුතු සහ පරිශීලනය කළ යුතු කාර්යයක් දැන් ලැබිලා තියෙන්නේ. මහගමසේකරයන්ම වරක් ප්‍රකාශ කළ පරිදි මා මේ කියන දේ අනාගතයේ දවසක ඔබට මීට වඩා වැදගත් බව දෙන්නේ කියලා තුමා ප්‍රකාශ කළා. ඒ දිනය අද ඇවිල්ලා කියලා මට ඇත්තටම සතුටු වෙනවා. ඇත්තම සේකරගේ අවශ්‍යතාවය දැන් අපිට හොඳට තේරෙනවා. අපේ පීඩාවේදීම කිව්වා වගේ මේ වායේ තමයි සේකර ඉන්නවා. අර කතාවක් තියෙනවා ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ දකින්න ඕන කියලා. ඉතින් සේකරගේ ධර්මයේ තුලින් අපේ සේකර අපේ හිතට ගන්න ඕන. ඉතින් මම හිතන්නේ ඒ දේ අපේ සිතට ගන්න ඉන්නේ කලාකාරයන් විදියට අපේ සහෝදර සහෝදරයන් කරපු මේ උත්සාහය වෙනුවෙන් අපි අත්තරම අපේ ගෞරවය අපේ ප්‍රණාමය පුද දෙනවා. මේ ජනපදයේ විපමණ අටුකොටු කොහොමහේෂාදී ඇති බවක් මීට වැරදි කියලා. ඒ ගැන කියන්නේ මම එහෙට දන්නේ නැහැ දේවයන්ව. ඇයි නොදන්නේ? රාජ සේවකයෝ හරිහැටි තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරනවා නම් මේ පවර වස්තු සම්භාරයක් මගේ අනුදැනුමකින් තොරව මෙපමණ කල් තියෙයිද? මේ ගොයන් කොළ මේ තරම් සාරයට පෙන්වන්නට ඒ වෙන්නේ හැටි ආදායමක් ලැබෙන්නේ නැහැ රජතුමනි. එතකොට අර ගවරංජු ඔය ගවරංජු ඉන්නේ අපේ මේ පමණ විශාල ගවරංජු මේ පමණ විශාල කුඹුරියායවත් මේවෙන් ලැබෙන ධාන්‍ය වලට මොනවද වෙන්නේ? විශාල කුඹුරියායවත් තිබුණට මොකටද රජතුමනි? හස්තවුරුද්දකින් මේ පළාතේ වැහි වැටුන්නේ. මේ සුංග දිලික් සාගතින් මලා අන්තිමේ එකපාරම වැහි වැටෙන්න පටන් ගත්තා. ඒ ගමන මොකද වුනේ? වසංගත රෝග හැදිරිලා ආයෙවත් මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. මට පේන්නේ මහයවති වැසියන්ට කරුණාව පෙන්නනවා බොහොම වැඩි වගේ. කරුණාව පෙන්නන්න වැසියෝ නරක වෙනවා. අර සීල මිනිහා මහා මසුරෙක්. මිනිහාගේ ගෙදර තියනවලු රාජ භාණ්ඩාගාරයටත් වැඩිය වස්තුව. රාජ පුරුෂයෝ ඒ මිනිහගෙන් අල්ලස් අරගෙන ඒ වගේ මට දන්වන්නේ නැහැ. මම මේ විශ්වලාගෙන ගම්නියම් ගම්වල සැරිසරන්නේ මහට වංචා කරන වැසියෝ හොයාගන්න තමයි. මේ පළාතේ වැසියෝ සියලුම දෙනා රජවාසලට කැඳවලා විභාග කරලා බලන්න ඕනේ. මේ පවන වස්තුව තියෙද්දි රාජවාසලට නිසි පරිදි
බදු නොගෙවන්නේ මොකද කියලා. මට පේන්නේ අපි මොවුන්ගෙන් බදු අය කරනවා මදි වගේ. රටවැසියෝ ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් දේවන් වහන්සේ. එසේනම් මෙපමණ වස්තුවක් රැස් කරන්නේ කොහොමද? මට පේන්නේ මහයවදි තර්ක ශාස්ත්‍රයට බොහොම දුර්වලයි වගේ. රටවැසියෝ ඉන්නේ දැන්ටමත් හොඳටම කලකිරිලා. තවත් උන්ව පෙළන්නේ ගියොත් උන් ඔබ වහන්සේට විරුද්ධව කැල්ලි ගසාවි. ඒක මම නොදන්නවා නෙවෙයි. ඒකනේ මම මගේ යුද්ධ හමුදාව තර කරන්නේ. මට ආරංචි උතුරු කරේ රජවරු මහගේ රාජධානිය අල්ලගන්න මාන බලනවලු. ඔය මිනිස්සු තමයි මට විරුද්ධව මගේ රටවැසියෝ පොළඹවන්නේ. මටත් එහෙම ආරක්ෂයක් නම් ලැබිලා තියෙනවා. පහුගිය දවසක ඒක මම ඔබතුමාට දැන්නුවා. මට මතකයි. ඒ විතරක් නෙවෙයි රජවාසලෙත් ඉන්න පුළුවන් හිත යටින් මට ඕනේ තරම් විරුද්ධ උදවිය. හැබැයි හැම දෙයකම අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදලයි මම තියෙන්නේ. මහයමදී දේවයන් වහන්සේ අර ඈත පේන ගහ මොකද්ද? අඹ ගහක් නේද? එහෙමයි දේවයන් වහන්සේ. මේ පළාත අඹ වලට බොහොම සාරයි වගේ. එහෙමයි. මහයමදී දන්නවනේ අපේ දේවීන් වහන්සේත් අඹ වලට බොහොම මනාප බව. ආඥාවක් නිකුත් කරන්න ඕනේ. මේ පළාතේ වැසියෝ සෑමදාම රජවාසලට අඹ සැප යුතු බවට. එහෙමයි දේවයන් වහන්සේ. දැන් රැබෝ වෙගෙන තියෙන නිසා මම හිතනවා ආපසු රජවාසල වැඩියොත් හොඳයි කියලා දේවයන් වහන්සේ. ඔව්. අපි යමු එහෙනම්. සාදු කාසිරටෙන් ගෙනා සාදු. මොකද ඒ සද්දේ? කවුද වෙලෙන්තු දෙන්නෙක් වගේ දේවයන් වහන්සේ. අපි පැත්තකට ගිහිල්ලා හැංගිලා අහගෙන ඉමු. මේ මිනිස්සු මොනවද කියන්නේ කියලා. සාදු කාසිරටෙන් ගෙනා සාදු. සලු කාසිරටෙන් ගෙනා සලු. සලු රත්තරනින් වියූ සලු. සලු රත්තරනින් වියූ සලු. ලෝභකමට මුළු ගහලා වස්තුව කුමටද තිබිලා. ලෝභකමට මුළු ගහලා වස්තුව කුමටද තිබිලා. කාසියතත් සෑමදාම ගන්නට නෑ මෙහෙම සලු. සලු කාසිරටෙන් ගෙනා සලු. සලු රත්තරනින් වියූ සලු. එහෙනම් මේ මිනිස්සු කියන කතාව ගේ මුළු ගහලා තියෙන වස්තුව ඔය කියන්නේ රටවැසියන්ගේ වැඩපිළිවෙල තමයි. උන් දන්නවා මට වැඩිය හොඳට මගේ රටවැසියන්ගේ හැටි. සලු කාසිරටෙන් ගෙනා සලු. සලු රත්තරනින් වියූ සලු. සිතල හිම ගිරි මුදුනේ ඈත පිට වනාරනේ. ස්වර්ණහංස කුමාරිගේ පියාපතින් වියූ සලු. සලු කාසිරටෙන් ගෙනා සලු. මොනවද මේ මිනිස්සු කියන්නේ? හිමගිරි අරනේ. ස්වර්ණවංශ කුමාරිය. එහෙම තමයි උන්. අපි බලමු. ඒ ගෙනෙන් බලන්න සලු. මේ උන්නේ අප බොරුවට නම් රස්තිය අඩු කරන්න එපා. මෙවුවා ඔය තුට්ටු දෙකට වන්න පුළුවන් රෙදි පෙරදී එහෙම නෙමෙයි.
මේවා ගන්න පුළුවන් යහමින් කාසි පණන් තියන අයට විතරයි. මේවා රන්සලු. ඇත්තද මුලා ඔය කියන්නේ? මේ හිමගිරනේ හංස දේනුවකින් වියාපු පිහාටු වලින් වියාපු සලුයි කියන්නේ. මොකටද දුන්නේ ඔත අගමුල හොයන්නේ? බලා දවසකට ඔයදී කොච්චරද විකුණනවද? කද්ද මේ ප්‍රශ්න? අපි උදේ එනකොට මේ වාගේ බරම බර පොට්ටනි 6ක් ගෙනාවා. තව ඉතුරු වෙලා තියෙන්නේ මේ 2යි. ඉතින් ලිහාපල්ලව බලන්න ওই පොට්ටනි අපිට. ඔහෙලා දිහා බලපුවම අපට පේනවා මේවා ගන්න තරම් වත්කමක් ඔහෙලාට නැහැ. තියනවද කවුරු 500ක්? නෑනි. ඉතින් මොනවද තව බලන්නේ? යාළුවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් එහෙම අපිට අපේ රස්සාව කරගන්න වෙන්නේ නැහැ. අපි ගන්න ඔය කොට යන්න. සලු 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 කාසි රටෙන් ගෙනා සලු 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 රත්තරනින් වියු සලු 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 කාසි රටෙන් ගෙනා සලු මොන මගියක් කරලා හරි කවුරු 500ක් වා ගන්නවා. ආයෙත් අපි ආපුවාම හරි රන්සලුවක් ගන්න ඕන නම් මහා ආඩම්බරකාරයෝ වගේ මට කතා කරේ මහා නොහොබිනා විදිහට. උනන්දුවක් දැක්ුවේ. ඒ හිතෙන්නේ මේ රටේ මිනිස්සු නෙවෙයි. පිටරටින් ආපු ඔත්තුකාරයොත් දන්නේ නැහැ. ඒක නෙවෙයි මහයම. හිමගිරි අරනේ ඇත්තටම ඔය වගේ සත්තු ඉන්නවද? මොනවා අහනවද දේවයන් වහන්සේ? හිමගිරි ආරනේ ඔය වගේ පුදුමාකාර අය ඉන්න බවට කටකතා නම් පොතේකුත් තියෙනවා. කටකතා ගම්ම පැතිරෙන්නේ නැහැ. මොකක් නමුත් ඇත්තක් නැත්නම් ඇත්තටම රන්සලුණා. ඔය මිනිස්සු මොකට මෙච්චර දුරක් එනවද? ඕවා විකුණ ගන්න. මහයවදිට තේරෙන්නේ නැද්ද? ඒ රටවල් වල ඔය වගේ සලු ගන්න තරම් මිනිස්සුන්ට වස්තුව නැහැ. මේ රටේ ඉන්නවා ඕනේ තරම් වස්තුව තියෙන මිනිස්සු. මහයවදිට ඇහුනේ නැද්ද? උදේද්දි උන් ගෙනාවලු අර වගේ පොඩි 6ක්. දැන් ඉතුරුලා තියෙන්නේ පොඩි 2යි. අනිත් ඔක්කොම මේ පළාතේ වැසියන්ටම විකුණලා. වස්තුව නැතිනම් කොහොමද ඔච්චර වටිනා සලු ගන්නෙ? මහයමදී මට ඔය වෙලඳුන් දෙදෙනා ගැන හරියට තොරතුරක් දැනගන්න ඕනේ. ඒ නිසා හෙට උදේම වුන් රජවාසලට ගෙන ආ යුතුයි. එහෙමයි දේවයන්. ඒ වගේම ඔවුන්ට දැනගන්න තියන්න එපා. අපි ඔත්තු බලන අතර ඔවුන් දුටු බව. එහෙමයි දේවයන්. එසේනම් අපි දැන් රජවාසලට යමු. හෙට උදේම අර වෙලඳුන් මා ඉදිරියට පමුණවමු. ඔබ වහන්සේගේ අනපරිදි අර වෙලෙදුන් දෙදෙනා රාජ්‍ය සභාවට කැඳවා තිබෙනවා. එසේනම් වහාම වුන් මා ඉදිරියට පමුණවමු. තොප කුමන රටක සිට මෙහි පැමිණි වෙලෙන්දොත්? අපි මේ රටේ නම් මිනිහා කොයි නෙවෙයි දේවයන් වහන්සේ. අපි මේ රටේ ඉපදිච්ච
මේ රටේ වෙළඳාම් කරන මේ රටේ අහිංසක මිනිස්සු දේවයන් වහන්සේ. කොපමණ කාල විතර වෙනවද ඔය වෙනදාම පටන් ගන්න? අපේ පරම්පරාවේමයි කොලේ මේ රස්සාව තමයි දේවයන් වහන්සේ. තොප කොහොමද ඔය සලු ලබා ගන්නේ? අපේ පළාත්වල ගෙවල් වල මිනිස්සු මේවා වියනවා දේවයන් වහන්සේ. අපි ඒවා ගෙවල් ගානේ ගිහිල්ලා ඒවා එකතු කරාන ඇවිල්ලා නගරයට ගෙනල්ලා විකුණ ගන්නවා දේවයන් වහන්සේ. කොපමණ විතර වෙනදාම තියනවද තොපට? මුළු දවසම ඇවිද්දාත් සලුවකට දෙකට වඩා විකුණ ගන්න බෑ දේවයන්. ඒ තරමටම රටේ මිනිස්සු අතේ කාසි හිඟයි. ඒකෙන් මට වැඩක් නෑ. තොප ජීවා නේද? අංශ දෙනවා කියන්නේ. රත්තරන් පිහාඩු තියෙන්නේ. එහෙමයි. තොප ඒ ගැන තොරතුරක් දන්නවද? අපි නම් හරියට තොරතුරක් දන්නේ නෑ දේවයන් වහන්සේ. ඇත්තටම කොහෙද ඔය හංස දිනුව ඉන්නවයි කියන්නේ? ඈතරන්නේ දේවින් වහන්සේ හිමගිරි පර්වතේ වංගගිරියේ. ඇගේ පිහාඩු රත්තරන්? එමයි කියන්නේ දේවින් වහන්සේ. එතකොට මේ සලු ඔක්කොම ඒ පිහාඩු වලින් ලියාපුවා. සමාවෙන්න දේවයන් වහන්සේ. අපි අර කතාවට කිව්වා එහෙම කිව්වා තමයි. ඒ සලු කොහින්ද අපිට? ඒ සලු කෙනෙක්ට දකින්නවත් හම්බෙන්නේ බොහෝම කලාතුරකින්. නමුත් මේ සලු බාලේ නෑ. මේ වහඳ වටින සලු. මේ බලන්න දේවින් වහන්සේ. මේකෙන් මට වැඩක් නෑ. කවුද ඔය? හංස දිනුව ගැන හරි හැටි තොරතුරක් ගන්න. ඔය කතාව රට හැමතැනම ප්‍රසිද්ධයි රජතුමනි. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි දැකලා තියෙන්නේ. ඒ මොකද? ඔය හංසදීනු ඉන්නේ ඈත ඝන වනාන්තරේ. ඔය හංසදීනු ඉන්න දිහාට මිනිස්සුන්ට කිට්ටු වෙන්නවත් අමාරුයි. ඉඳලාම දවසක ඔය හංසදේනු ඔය වනාන්තරේ පහු කරලා ජනපද සීමාවට එනවා. ඒ ආවත් වැඩි වෙලාවක් ඉන්නේ නැතිලු. හරියට හීනයක් වගේ පෙනිලා නොපෙනිලා යනවා දේවයන් වහන්සේ. සමහරු ඒවත් විශ්වාස කරනවා දේවින් වහන්සේ. ඇකින් වැටෙන පියාඩු දමර අත්තරන්ලු. ඒ පළාතේ මිනිස්සු ඒවා එකතු කරාන ගිහිල්ලා විකුණ ගන්නවලු. විශ්වාස කරන්න පුළුවන්ද ඔය කතාව? රත්තරන් පිහාඩු තියෙන හංස දිනුව? ඔහොම හංසයෝ මිනිස්සු ඉන්නවද? ඉන්න පුළුවනි. අපි කොහොමද නැතේම කියන්නේ? තවත් එක කට කතාවක් නම් තියෙනවා දේවයන් වහන්සේ. ඊය මොකද්ද? ඔය වනාන්තරය අතර ගමක ඉන්නවලු උන්චි කියලා වැඩි කොළුවේ. එලි සත්තු මේ වැඩි කොළුවත් එක්ක හරිම යාළුයිලු. සතුන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න මේ වැඩි කොළුවා හරියට කැලේ රජෙක් වගේලු. ඔය හංස දේනෝගේ හොඳම මිත්‍රයා තමා මේ වැඩි කොළුවා. ඉතින් ඔය හංස දේනෝ ගැන හොඳ ඩෝම විස්තරයක් දන්නේ ඔය වැඩි කොළුවා විතරලු. ඔය වැඩි කොළුවට හොඳට බටනලාව යන්නත් පුළුවන්ලු. වැඩි කොළුව පටනලාවා යද්දි හංස දේනුව කොහේ හරි ඉඳන් ඇවිල්ලා නටන්න පටන් ගන්නවලු. ඒක නෙමෙයි රජතුමනි වැඩේ. ඊ නටනකොට ඇකියගේ රත්තරන් පිහාඩු වැටෙනවලු. ඒ ඔක්කොම අරුව හිට ගන්නවද? නෑ නෑ නෑ. මොකද කරන්නේ? ඒ මොකද? ඌ අන්ද නෑ දේවයන් වහන්සේ. උඩ මොකටද ඔය රත්තරන් පිහාඩු? ඔය කැලේ ඇවිදලා පලාපල අලමුළු ටිකක් කාලා ඉන්න වැද්දෙකුට ආවල් එකට රත්තරන් පියාටු මොකක් කියලා දෙන්නද ඔය කැලෑවල් ටිකක් අරගෙන මේ ඇඳගෙන ඉන්නත් ඉතින් ඒවා වැඩක් නැහැ උඩ ඕන කරන්නේ අර හංස දෙන්නෝගේ නැටුම් බලන්න විතරයිලු
මොන මොඩේද? වැද්දන්ට තේරෙනවා ඈ. රත්තරන් වල අගයක්. ඔය හංස දේනුව මාලිගාවට ගෙන්න ගත්තා. මට පුළුවනි මගේ භාණ්ඩාගාරේ රත්තරන් වලින් පුරවන්න. මහයවදී අපි කොහොම හරි ඔය හංස දේනුව අල්ලගන්න ඕනේ. අපොයි දේවයන් වහන්සේ. ඒ ගැන නම් හිතන්නවත් එපා. ඔය වනාන්තරේ හරි බොහෝම වනාන්තර තැනක්. මීට ඉස්සරත් කොච්චරවත් සෙනඟ ගිහින් තියනවලු ඔය හංස දේනුව අල්ලගන්න කියලා ඔය කැලේ. ඒ උනාට ඒ කිසිම කෙනෙක් දෙන්නේ මේ වෙනකන් යහතින් ඇවිල්ලා සමහරු ඒ කැලේ අතරමං වුණාලු. තවත් සමහරු වනසත්තුන්ට ගොදුරු වුණාලු. මහා ආස්කම් තියෙන දේවමලයක් තියෙන සතෙක් දේවයන් වහන්සේ වෙන කිසිම රජ කෙනෙක් ඔය වගේ දෙයක් ගැන හිතන්නේවත් නැහැ. ඒක තමයි. වැඩි තණ්හාවට ගිහිල්ලා අපටත් මොකක් හරි විපත්තියක් වෙන්න පුළුවන්. දේවියට තේරෙන්නේ නෑ මේ කාරණා. මහට මගේ චතුරංගනී සේනාව යවලා ඔය කැලේ වට කරලා ඔය හංස දේනුව නිකම්ම අල්ලගන්න. නමුත් ඔය කියන විදිහට හංස දේනුවට මායා බලයක් තියෙනවා නම් ඔබතුමාගේ චතුරංගනී සේනාව යවුවට පළක් මොකක් හරි උපායකින් අල්ලගත්තොත් ඉතින් මොකක්ද අපි යොදන උපාය? අපි මෙහෙම කරමු. කැලේ එක කොනකින් ගිනි තියලා අනිත් කොනේ චතුරංගනී සේනාව නවත්තනවා. එතකොට ඔය හංස දේනුව නිකම්ම අල්ලගත්ත හැකි. අනේ දෙවියනේ අසරණ සත්තු ඔක්කොම විනාශ වෙලා යනවනේ එතකොට. අනික ඕක සුදුපටු වනාන්තරයක් නෙවෙයි දේවයන් වහන්සේ. හිමගිරි පර්වතයේ මුදුනට යනකම්ම පැතිරිලා තියෙනවා. ඉතින් මොකක්ද අපි යොදන උපාය? මහයවදිට කල්පනා වුණේ නැද්ද මොකුත් උපාය? අර කොළුව බටනලාව කිවිනකොට හංස දේනුව කොහේ හිටියත් ඇවිල්ලා නටන්න පටන් ගන්නවා කියවනේ. ඒකෙන් තේරෙනවා හංස දේනුව සංගීත ශාස්ත්‍රයේ විශේෂ ඇල්මක් තියෙනවා. ඔව්. ඉතින් අපිට පුළුවන් මේ සංගීත ශාස්ත්‍රය යොදා ගන්න හංස දේනුව අල්ලගන්න උපක්‍රමයක් හැටියට. ඒ කොහොමද? ඔබතුමා මේ ගැන වැඩි විස්තර රාජකීය ගාන්ධාරයාගේ විමසා බැලුවොත් හොඳයි දෙවන්න. වහාම රාජකීය ගාන්ධාරයා මෙහි කැඳවනු. අවසර දේවයන් වහන්සේ. ගාන්ධාරයේ තිරිසන් සතුණු සංගීතයත් අතර කුමක් හෝ සම්බන්ධයක් තියෙනවා. කුමක් පදාරණ සේක්ද දේවයන් වහන්සේ? තිරිසන් සතුන් පමණක් නොවේ. මනුස්සයන් ඇතුළු දිව්‍ය බ්‍රහ්මාදී ඕනෑම කෙනෙකු සංගීතයට වස වෙනවා. සංගීතයේ ගුණ අනන්තයි, අප්‍රමාණයි. මේ අසන සේක්වා. संगीत शास्त्र समाना संगीत शास्त्र समाना संगीत शास्त्र समाना संगीत शास्त्र समाना एल्के लियगी नादिन दबने वे बने मुर्गया दबने वे बने मुर्गया हा 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 हा
ඊට කලින් මට කිසිම පොතපතක දකින්න ලැබිලා නැහැ. ඉතින් ගාන්ධාරයට පුළුවන්නේ ඔය ගීතේ අලුතෙන් නිර්මාණය කරන්න. ඒක බොහොම කල්පනා කරලා කරන්න ඕන සියුම් වැඩක් දේවයන් වහන්සේ. හංසයාගේ කටහඬට අනුව ස්වර යොදලා, කන පිහිටුවලා, නියම අක්ෂර යොදලා, තාම ශෝකජනක රාගයකින් තමයි නිර්මාණය කරන්න ඕන. ගාන්ධාරයට පුළුවන්නේ හෙට රාජමාලිගාවට එනකොට ඔය ගීතේ නිර්මාණය කරගෙන ඉන්න. දැන් සෑහෙන කාලයක් යාවි. කොපමණ විතර කල් ගත වෙයිද ඔය වැඩේ? මම කියපු විදියට ඒක බොහොම සියුම් වැඩක් දේවයන් වහන්සේ. අවසර දේවයන් වහන්සේ. ඔබතුමා වඩා හොඳයි අර වැඩිකොළුව මෙහාට අරගෙන. එසේනම් මහවැති වහාම බටපිරිසක් කියවිය යුතුයි. ඔය වැඩිකොළුවා අල්ලගෙන යන ලෙස. ඒ වගේම රට පුරා අනබෙර යවිය යුතුයි. ඔය හංස දේනුව ගැන හරි තොරතුරක් දන්න කෙනෙක් දැක තිබෙන කෙනෙක් ඉන්නවා නම් ඒ බව රජවාසලට දන්නවන ලෙස. ඒ වගේම ඔවුන්ට රාජමාලිගාවෙන් භවභෝග වස්තුව ලැබෙන බවටත් දන්නවා යවිය යුතුයි. අවසර දේවයන් වහන්සේ. ඔබ වහන්සේ අවසර දේවා වදාරනසේක් නම් අපිටත් කියන්න පුළුවන්. නවතිනු. තොප කීවා නේද මේ රන්සගබ හිමගිරියරනේ හංස දේනුවගේ පිහාඩු වලින් වියා. බොරු කාර්ය වංචාකාරය මගේ රාජධානියේ ඔය වගේ වංචාවලට මම ඉඩ දෙන්නේ නැහැ. මහයවති ඔබ කී පරිදි මොවුන් ඔත්තුකාරයෝද දන්නේ නැහැ. ඒ නිසා හරියට විභාග කරලා බලන තුරු මොවුන් සියවාරේ ලබුණා. එහෙමයි දේවයන්. අවසර දේවයන් වහන්සේ. අපි ඔත්තුකාරයෝවත් වංචාකාරයෝවත් නෙවෙයි දේවයන් වහන්සේ. කට වහනු. වහම වුන් මෙතනින් ගෙන යන්න. මේ රෙදිපිලි රාජ භාණ්ඩාගාරයට යවන්න. මහසෙනවි අර වැඩිකොළුවා හංස දේනුව ගෙන ඒවට කැමති වුණාද? වැඩක් නැහැ දේවයන් වහන්සේ. ඌ අපිට හංස දේනුව පාවා දෙන බවක් නම් පෙනෙන්නට නැහැ. මා කී පරිදි වද හිංසා පමුණවල උගෙන් ප්‍රශ්න කරලා බැලුවද? දිනක් දෙකක් නෙවෙයි දේවයන් වහන්සේ. මේ සති දෙක පුරාවට දිවාරය මුළුල්ලේ අපි උට වද දුන්නා. නමුත් ඌට තියෙන්නේ මහත් තද හිතක්. ඌ අපිට උගේ යාළුවා අල්ලා දෙන්න කැමති වෙන්නේ නැහැ දේවයන් වහන්සේ. ඕකා වැඩිකොල්ලෙක් හින්දා දඬුවම් දුන්නට ඕකට දැනෙන එකක්වත් නැහැ. බැරිද ඌට වස්තුව දෙනවා කියලා ඒ ආකාරයෙන් නුව කැමති කරවා ගන්න. පළක් වෙන්නේ නැහැ දේවයන් වහන්සේ. අපි ඒකටත් උත්සාහ කළා. රාජකීය ගාන්ධර්වයලා වුණා. ඇතිතරම් චාටු බස් දෙවුවා. නමුත් ඒ වැද්දට වස්තුව භවභෝග කිසිවකින් වැඩක් තිබෙන බව පේන්නේ නැහැ. එසේනම් මහසෙනවි උගේ හිස ගසා දැමීමට වහාම නියෝග කරන්න. මට පුළුවනි කොහොම හරි ඔය හංස දේනුව අල්ලගන්න.
මන්සෙක් නෙවෙයි ඔය යක්ෂණිය. උන්ට යන්න දෙන්න එපා. කෝ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා කලා මංගල්‍යය මාගේ දේශීය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය වලට සමගාමීව ඉංජිනේරු පීඨ කලාකව්‍යයේ විසින් ඉදිරිපත් කරන ඔබේ නමින් සේකර ප්‍රනාමවල සමගයි ඔබ අප මේ එකාත්මික වී සිටින්නේ. ඉතින් මේ කිවි කිය හෝරා පුරාවටම මහගම සේකර නම් වූ ඒ මහා කලාකරුවාණන් තුළ නිර්මාණකරණය තුළ අපරිමිත හැකියාවක් සේකර නම් වූ සොඳුරු මනුෂ්‍යයා තුළ වූ රසඥතාවයත් ඔබගේ හදවතට දැනෙන්නට ඇති, ඔබ විඳින්නට, අසන්නට, දකින්නට ඇති. ඒ සුන්දරත්වය ඔබ වෙතට ගෙන එන්නට, ඔබගේ හදවතට, නයනතට, සවනතට සමීප කරවන්නට ඉංජිනේරු පීඨ කලාකවයේ වාද්‍ය වෘන්දයෙන් ලැබුණේ ඉතා විශාල දායකත්වයක්. ඒ නිසාවෙන්ම ඔබේ නමින් සේකර ප්‍රනාමවලේ මීළඟ ඉඩහසර ඔවුන් හඳුනා ගන්නට. පියානෝ වාදනයෙන් අප සමග එකතු වුණා දුලන්ත වර්ණසූරිය. වයලීනයෙන් අසේල එරන්ද, ගයන් සංජීව සමගින් කෞශල්‍ය පිටිආරච්චි, විදුලි ඕගනය වාදනයෙන් අකලංක ධර්මදාස, තබ්ලාවෙන් ජනක මාරසිංහ සමගින් සුමේද බණ්ඩාර, බටන්ලා වාදනයෙන් දර්ශන සඳරුවන් සමගින් බුද්ධික ගුණසේකර, සිතාරේ ඩයන් හීන්දනිය, රිදම් ගිටාර් වාදනයෙන් අසේල ජයලත්, බේස් ගිටාර් වාදනයෙන් දිල්හන් ප්‍රනාන්දු, එස්රාජ් වාදනයෙන් සද්දාතිස්ස සිරිසේන සමගින් ඔක්ටපෑඩ් වාදනයෙන් හසන්ත කුමාර. මා සෞම්‍ය අර බලන්න සඳ කිරණ ධාරින් වනතුරු ලතා මඩනු සීදෙන අපූර්ව ආදර බස් කියන කුරුළු කූජනය කන් පිනවයි. මා පෙම්බරයාණනි, ඔබත් මමත් තනි වූ මේ වනයාන හද සෝතැවුල් නිවාලන්නේ. තුරු ලතා මඩලු ස්නේහයෙන් පැටලී බදබන්දා මේ අපට කියන්නේ ඒ ඔවුන්ගේම පෙම් රජධාන බව නොවේද? පෙම්වත, මේ අපගේම පෙම් රජධාන නොවේද? ඉතින් තවත් කුමකට නම් බලා සිටිමුද? මේ ඔබ ඉදිරියේ දිගහැරෙන්නේ කුණ්ඩලකේසි නම් නාටකයේ අති ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවකි.
not lost its way into dreary desert sand of dead habits, where the mind is led forward by thee into ever-winding thought and action, into that heaven of truth. My father, let my country awake. ඉන්දියේ මහකවි රවීන්ද්‍රනාත් tagore ගීතාංජලිය එසේ වර්ණවත් කළා. සත්‍ය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ? ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා. නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී කිලී නොගියේ. එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි. හෙළේ මහකවි මහගුණසේකරයන් ඒ සිංහලට නැගුවේ එසේ. මුල් නිර්මාණයට කිසිදු අසාධාරණයක් නොවන සේකරයන්ගේ පරිවර්තනය තුළින් අපට පසක් කරන්නේ සේකරයන් තුළ පැවති නිසංග පරිවර්තන හැකියාව නොවේද? ඒ සේවත් ගීතය ඇති සුගම බස්වහල් ඒ පරිවර්තනයක් බව සිතන්නට අපට ඉඩ දෙන්නේ නැහැ. මේ ගීතය තුළ ඇත්තේ එතරම්ම වූ නිර්ව්‍යාජ බවක්. ආචාර්ය පඬිත් අමරදේවයන් එදා ගායනා කළ ගීතය මහගමසේකරයන්ට උපහාරයක් වන්නට ඔබගේ රසවින්දනය උදෙසා අද ඉංජිනේරු පීඨ කලාකවේ අපේම සොයුරුස්දොරියන්ගේ හඬින්. Aurin
බුද්දස්ස කාලේ මගේ මහගෙත් කරන්න පටන් ගත්ත දැන් බලාපල්ලකෝ. ඒ නහින දෙහින කාලේ විචූර්ණ කරන්න ගිහිල්ලා ඒ ගෑණි මරගෙන අහගන්නයි හදන්නේ. බලාපල්ලකෝ මගේ බයි මාළ වලු රෝගී. කන් දෙකේ අරුංගල් දෙකක් දාලා කන් දෙක බිමට පාත් වෙන්නේ. අර යසාගේට හොඳට තිබිච්ච කොන්නේ මලකඩ පාට කරාගෙන විද්ද ගහක් වගේ ගෙලින් කරාගෙන ගන්න බෑ. මුණ පුරා පාට උලාගෙන බහිරවේක් වගේ. අනේ අයියා නායක දෙයියනේ. ඔන්න ඔයලා බලා ගන්නකො ඉතින්. ගීයක නිමාව මතක් කරන අවසීමා ප්‍රිය රසක හිතවතුනි ඒ ගීතය ගැටවරයෝ චිත්‍රපටය සඳහා මහගමසේකරයන්ගේ පන්හිය රචනාවක් වග සාරවිට ආදරය කරුණාවයි දෙලොවක් අතර පරසතමල් පමණක් නොවේ ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ ස්වර්ණමය සටහන් ලැබූ බොහෝ නිර්මාණයන්ට සේකරයන්ගේ තෙලිතුඩ පන්හිඳේ දායකත්වය මොනවට ලැබුණා. සේකරයන්ගේ නිර්මාණ හැකියාව චිත්‍රපට සංගීතය සඳහා පමණක්ම නොවේ. ළමා ගීතය සඳහාද ඔහු දැක්වූ දක්ෂතාවයේ ප්‍රශංසනීයයි. රටක ජීවනාලය වන්නු දරු පරපුරේ සිත් නොතලා
එතුළ මැණික් තැන්පත් කළ ළමා හිතට හිසන්සිරි දෙව් රචකයෙකු ලෙස මහගම සේකරයාණන් හැඳින්වුවොත් මා නිවැරදි. ඒ වූ සේකරයන්ගේ ළමා ගීත ශෛලිය ඉතා සරලයි, ඉතා මිහිරි. ඒ තුළ ජාතියේ මුළුමහත් අනාගතයම කැටි වී තිබුණා. මේ සිංහල අපගේ රටයි, අප ඉපදුන මැරෙන රටයි. මේ ගීතයම ඒට කදිම උදාහරණයක් නොවේද? ඒ මහා කලාකරුවාගේ නිර්මාණ කෞශල්‍ය ඒට පමණක් සීමා වන්නේ නැහැ. ග්‍රන්ථකරණයේදී ඔහු දැක්වූ අප්‍රමාණ හැකියාව ඇතැම්ම ප්‍රශංසනීයයි. මක් නිසාද? නොමියමි සක්වාලේනි බෝඩිම මනෝ මන්දිර හෙට ඉරක් පායයි රාජතිලක ලයනල් හා ප්‍රියන්ත තුමුන් හන්දිය ඒ කෘතිය නැතිනම් කිහිපයක් පමණයි. මෙවන් වූ අපරිමේය සේවයක් මතක සටහන් සදා අප හදවත තුළ නොමියයි. අප හදවත තුළ ඒ සදා වැජබෙනු ග්‍රන්ථමානයි. ඔහු පිළිබඳ විග්‍රහ කරන්නට, ඔහුගේ නිර්මාණ වයන්නට අපගේ වාග් විභවය නම් ප්‍රමාණවත් නොවේ. බුදුවරයෙකු වැනිය හැක්කේ තවත් බුදුවරයෙකුට පමණයි. එසේම කිවිදෙකු වැනිය හැක්කේ වෙසසින්ම ප්‍රතිභාපූර්ණ වූ කිවිදෙකු වැනිය හැක්කේ තවත් එබඳුම වූ කවිවරයෙකුට පමණයි. ඒ නිසාවෙන්ම අප තීරණය කළා මේ මාර්ග වූ කලාකරුවා නම් භවභූති නම් කවියාගේ කවියකින් විග්‍රහ කරන්නට. මලානික වූ ජීව කුසුමය එක සිත කරනා සියලු උතුරන් මෝහනය කර ආනන්ද දෙවනා රසායනයත් විලස හදවත පුබුදුවාලනා මමද වින්දෙමි වචන අමෘතය පෙරදී කළ පිනෙනා. මහගම සේකර කවියාණන් තමා රමණීය ලෙස දුටු මරණේ සැතපී වසර ගණනක් ඉක්ොත්වග වශයෙන් එහෙත් එදා පෙම්බැදි රසිකයන් පිරිසටත් වඩා වැඩි පිරිසක් අදත් ඔහුට පෙම් බඳිනු ඇත. ගම් නියම් ගම්හි ඔහුගේ රූපකාය කිසි දිනක නොදුටු, කිසි දිනක ඔහු ඉපදී සිටි කල නොසිටි මහා විශාල රසිකයන් පිරිසක් ඔහුගේ කවිය තුළින් ඔහු දකිනු ඇත. අදත් හෙටත් හැමදාම අනාගතයේ සීකරයන්ගේ කවිය තුළින් අප දුටු සීකරයන්ගේ මනුෂ්‍යත්වය සදාකල් අප සමග පවතිනු ඇත. එක් ගීතයක්ව, එක් කවියක්ව. වැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපි වැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපි වැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපි නිදි වෙලා පොළොව අපි ශ්‍රී ලංකා රටම අපි ශ්‍රී ලංකා රටම අපි මහසිත මුසුවිය කම්හල්වල දුම්වල දුතිගේ අපේම දහගේ මුගුරු ගලාය කම්හල්වල දුන යුරුදිගේ අපේම දහගේ මුගුරු ගලාය කම්හල්වල දුන යුරුදිගේ වසිනා අහස අපි දුබඳිනා මුහුද අපි නිදි වෙනා පොළොව අපි
Sri Lanka